අයිබෝවන් නිෂ්පාදන පිරිවැය සහ වෙළඳපොළ ආකෘති කියන පාඩමේ දෙවෙනි වීඩියෝ එක මේ වීඩියෝ එක තුලින් මම බලාපොරොත්තු වෙන ඔබත් එක්ක කතා කරන නිෂ්පාදන පිරිවැය කොටස. ඔබට මතක ඇති පළවෙනි වීඩියෝ එකේදී අපි කතා කරා විශේෂයෙන් කාලය බෙදන ප්‍රධාන කොටස් දෙකක් තිබ්බා කෙටි කාලය සහ දිගු කාලය කියලා. එතකොට කෙටි කාලයේදී ස්ථාවර සාධක සහ විචල්්‍ය සාධක කියන දෙවර්ගයේම පැවතිච්ච කාලය. දිගු කාලය වෙනකොට සියලු සාධක විචල්්‍ය බවට, ඒ කියන්නේ ස්ථාවර සාධකත් වෙනස් වෙන නිසා සියලු සාධක විචල්්‍ය සාධක බවට පත් වුණා. ඒ මතකයත් එක්ක අපි නිෂ්පාදන පිරිවැය ආරම්භ කරමු. මෙතනදිත් පුතේ අර කාලය බෙදනකොට ගණකාධිකරණයේදී සහ ආර්ථික විද්‍යාවේදී පොඩි වෙනසක් තිබ්බා වගේම නිෂ්පාදන පිරිවැය කොටසේ ගණකාධිකරණයේදී සහ ආර්ථික විද්‍යාවේදී නිෂ්පාදන පිරිවැය හඳුන්වන ආකාරයේ වෙනසක් තිබෙනවා. භාණ්ඩකා සේවා නිපදවීම සඳහා විවිධාකාර වූ සම්පත් භාවිතා කරනවා. මේ සම්පත්වල වටිනාකම තමයි අපි නිෂ්පාදන පිරිවැය කියලා හඳුන්වන්නේ. පුතේ භාණ්ඩකා සේවා නිපදවනකොට සම්පත් ලබා ගන්න ප්‍රධාන පාර්ශවයන් දෙකක් ඉන්නවා. යම්කිසි ව්‍යාපාර ආයතනයක් තමන්ගේ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා පිටත පාර්ශවයන්ගෙන් පිටත පාර්ශවයන්ගෙන් සම්පත් ලබා ගැනීමක් කරනවා. ඒ වගේම තමයි ව්‍යාපාරය තුල පවතින සම්පත්, හරි ව්‍යාපාරය තුල පවතින සම්පත් භාවිතා කිරීමක් කරනවා. එතකොට පිටත පාර්ශවයෙන් යම්කිසි විදියකට සම්පතක් ලබා ගත්තොත් අනිවාර්යයෙන්ම ඒ සඳහා මූල්‍යමය ගෙවීමක් කළ යුතුමයි. කිසිදු පාර්ශවයක් භූමිය හරි ශ්‍රමය හෝ එහෙම නැත්නම් අමුද්‍රව්‍ය හෝ කිසිදු දෙයක් මුදල් ගෙවීමකින් තොරව අපිට පිටත පාර්ශවයෙන් ලබා ගැනීමේ හැකියාවක් නැහැ. ඒ නිසා අනිවාර්යෙන් පිටත පාර්ශවයෙන් යම්කිසි සම්පතක් ලබා ගත්තොත් ඒ වෙනුවෙන් අනිවාර්යෙන් මුදල් ගෙවීමක් කරන්න ඕනේ. හැබැයි ආයතනය තුල පවතින සම්පත් භාවිතා කළොත් ඒ වෙනුවෙන් මුදල් ගෙවීමක් කරන්නේ නැහැ. නමුත් ආර්ථික විද්‍යානුකූලව ගත් කල අපිට ඒ සම්පත් භාවිතය නිසා අහිමි වන ආදායමක් තිබෙනවා. අපි ආවස්තික පිරිවැය කියන සංකල්පය පළවෙනි පාඩමේදී කතා කරා. යම් සම්පතක් යම් කාර්යයකට භාවිතා කළොත් ඒ නිසා අපිට ඒ සම්පත තවත් කාර්යයකට භාවිතා කරන්න තියෙන හැකියාව කැප කරන්න සිද්ධ වෙනවා. එතකොට මේ ආයතනය තුල පවතින සම්පත් භාවිතා කරොත් ඒකට ගෙවීමක් සිදු නොකලත් අපිට සිද්ධ වෙනවා ඒ සම්පත් වෙනත් කාර්යයකට භාවිතා කරන්න තිබිච්ච අවස්ථාව කැප කරන්න. ඒ නිසා ඒ සම්පත් වල ආවස්තික පිරිවැයක් නිර්මාණය වෙනවා. එතකොට පුතේ මේ පිටත පාර්ශවයෙන් ලබාගත් සම්පත් වලට කරන මුදල් ගෙවීම තමයි අපි බොහෝ වෙලාවට ගණකාධිකරණයේදී නිෂ්පාදන පිරිවැය කියලා හඳුන්වන්නේ. හරි? හැබැයි අපි ආර්ථික විද්‍යාවේදී නිෂ්පාදන පිරිවැය කියලා කියන්නේ පිටත පාර්ශවයෙන් ලබාගත් සම්පත් වලට ගෙවන මුදල් ගෙවීම වගේම අපේ ආයතනය තුල තිබෙන සම්පත් භාවිතා කිරීම නිසා අහිමි වෙච්ච ආවස්තික පිරිවැය කියන මේ දෙකේම එකතුව තමයි අපි ආර්ථික විද්‍යාවේදී නිෂ්පාදන පිරිවැය කියලා හඳුන්වන්නේ. හරි? හැබැයි ගණකාධිකරණයේදී නිෂ්පාදන පිරිවැය ගණනය කරනකොට පිටත පාර්ශවයෙන් ලබාගත් සම්පත් වෙනුවෙන් කරන මුදල් ගෙවීම අපි ඒකට කියනවා ඍජු පිරිවැය කියලා. ආර්ථික විද්‍යාවට අනුකූලව ඒකට අපි කියනවා ඍජු පිරිවැය කියලා. ඒ ඍජු පිරිවැයට ආයතනය තුල සම්පත් භාවිතා කිරීම වෙනුවෙන් අහිමි වෙච්ච එකම එක පිරිවැය කොටසක් එකතු කරනවා. ඒ තමයි ප්‍රාග්ධන ක්ෂය වීම කියන්නේ. එතකොට මේ ආයතනය තුල පවතින සම්පත් නිසා අපිට අහිමි වන ආවස්තික පිරිවැය. අපි ඒ ආවස්තික පිරිවැය වක්‍ර පිරිවැයක් නැත්නම් ආරෝපිත පිරිවැයක් විදිහට ගන්නවා නිෂ්පාදන පිරිවැයට ආර්ථික විද්‍යාවේදී. එතකොට වක්‍ර පිරිවැය කිහිපයක් තිබෙනවා. එකක් ආර්ථික ක්ෂය වීම, අනිත් එක තමයි ප්‍රාග්ධනයේ ආවස්තික පිරිවැය, ඒ වගේම ශ්‍රමයේ ආවස්තික පිරිවැය සහ ප්‍රාමාණික ලාභ. එතකොට මේ වක්‍ර පිරිවැයට අදාළ කොටස් හතරෙන් එක කොටසක් පමණක් ගණකාධිකරණයේදී නිෂ්පාදන පිරිවැය ගණනය කරනකොට ඍජු පිරිවැයට නැත්නම් මූල්‍ය පිරිවැයට එකතු කරනු ලබනවා. හැබැයි අපි නිෂ්පාදන පිරිවැය කියන්නේ මේ කොටස් දෙකේම එකතුව. එහෙනම් පුතේ ආර්ථික විද්‍යානුකූලව නිෂ්පාදන පිරිවැය කියලා කියන්නේ නිෂ්පාදනය වෙනුවෙන් භාවිතා කරන සම්පත්වල සියලුම සම්පත්වල ආවස්තික පිරිවැය නැත්නම් ඒ සියලු සම්පත්වල වටිනාකම අපි නිෂ්පාදන පිරිවැය ලෙස
හඳුන්වනවා. බලමු අපි ටියුට් එක. පිටු අංක 10 නිෂ්පාදන පිරිවැය cost of production. හරි. සටහන් කරගමු අපි. භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා භාවිතා කරන ලබන සියලුම භාණ්ඩ හා සේවා නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා භාවිතා කරනු ලබන සියලුම යෙදවුම් වරහන් ඇතුළේ නැත්නම් සම්පත් වල වටිනාකම නිෂ්පාදන පිරිවැය ලෙස හැඳින්වේ. නැතහොත් නිෂ්පාදනය සඳහා දරන්නට සිදුවන සියලු වියදම් වේ. එනම් නිෂ්පාදන සාධක වන භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය සහ ව්‍යවසාය යන නිෂ්පාදන සාධක වෙනුවෙන් කරන වියදම් නිෂ්පාදන පිරිවැය ලෙස හැඳින්වේ. නිෂ්පාදන ක්‍රියාවලියට භාවිතා කරන ඕනෑම සම්පතක් වෙනුවෙන් දරන වියදම ඒ වියදම් වල එකතුව අපි හඳුන්වනවා නිෂ්පාදන පිරිවැය කියලා. එතකොට මේ වියදම් වල තියෙන්න පුළුවන් ඍජු පිරිවැය නැත්නම් ඍජු වියදම් තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් වක්‍ර වියදම් තියෙන්න පුළුවන්. ගණකාධිකාරීවරයෙකු නිෂ්පාදන පිරිවැය තුළට ඇතුළත් කරනුවේ ඍජු පිරිවැය. හරි. අර පිටතින් ලබා ගන්න සම්පත් වලට කරන මුදල් ගෙවීම කරනවා. අමුද්‍රව්‍ය මිලදී ගැනීම වෙන්න පුළුවන්, ශ්‍රමය ලබා ගැනීම වෙන්න පුළුවන්, ගොඩනැගිල්ලක් කුලියට ගැනීම වෙන්න පුළුවන්. එතකොට මේ කුලිය ගෙවීම මේ සියල්ල සඳහා මුදල් ගෙවීමක් කරන්න ඕන. අපි ඒවා හඳුන්වන්නේ ඍජු පිරිවැය කියලා. ඍජු පිරිවැය යනු නිෂ්පාදන ක්‍රියාවලියට ආයතනයේ විසින් පිටතින් මිලදීගත් යෙදවුම් සඳහා වැය කරන මුදල් ප්‍රමාණය. ඊට අමතරව ඍජු පිරිවැයට ප්‍රාග්ධන ඡය වීමද ඇතුළත් කර ගණකාධිකාරීවරයෙකු නිෂ්පාදන පිරිවැය ගණනය කරනු ලබයි. එතකොට නිෂ්පාදන පිරිවැය ගණකාධිකාරීවරයෙකු නිෂ්පාදන පිරිවැය ගණනය කරන්නේ නම් ඍජු පිරිවැයට ආර්ථික ඡය වීම කියන වක්‍ර පිරිවැය එක කොටසක් වෙන ආර්ථික ඡය වීම කියන එක විතරක් එකතු කරනවා. නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා ආයතනයක් තමන් සතු නිෂ්පාදන සම්පත් භාවිතා කරන නමුත් ඒ සඳහා මුදල් ගෙවීමක් නොකරන බැවින් එහි වටිනාකම ඍජු පිරිවැයක් ලෙස නොසැලකේ. අයිතිකාරයා ලබා දෙන තමන්ගේ ශ්‍රමයේ දායකත්වය, එහෙම නැත්නම් අයිතිකාරයා යොදවලා තියෙන ප්‍රාග්ධනය තවත් කාර්යයකට දෙවොත් උපය ගන්න යම්කිසි ඉපයීමක් කරන්න තිබෙච්ච හැකියාව නැති වී යාම. එතකොට මෙන්න මේ වගේ දේවල් ඍජු පිරිවැයක් නෙමෙයි. අපි ඒ සම්පත් වලට ආවස්තික පිරිවැය ආරෝපණය කරනවා වක්‍ර පිරිවැයක් විදියට. එහෙත් එම සම්පත් ඵලදායී කාර්යයකට යෙදවීමේ හැකියාවක් ඇතනම් අවශ්‍යයෙන්ම ආවස්තික පිරිවැයක් හටගනී. එම සම්පත් භාවිතා කළ හැකි ඊළඟ හොඳම විකල්පයේ වටිනාකම ආවස්තික පිරිවැය ලෙස සලකා ඒ ආරෝපිත පිරිවැයක් ව්‍යංග පිරිවැයක් ලෙස ආර්ථික විද්‍යාවේදී ඍජු පිරිවැයට එකතු කර නිෂ්පාදන පිරිවැය ගණනය කරනු ලබයි. පැහැදිලි එහෙනම් නිෂ්පාදන පිරිවැය ගණනය කිරීමේදී ආර්ථික විද්‍යාවේදී ගණකාධිකරණයට වඩා වෙනස් සංකල්පයක් තමයි භාවිතා කරන්නේ. ඍජු පිරිවැය සහ වක්‍ර පිරිවැය කියන කොටස් දෙකේම එකතුව තමයි අපි නිෂ්පාදන පිරිවැය කියලා කියන්නේ. right. උදාහරණයක් අපිට දීලා තියෙනවා. ඍජු පිරිවැය සහ වක්‍ර පිරිවැය වලට උදාහරණයක් දීලා තියෙනවා. ඒක කියව ගන්න. ඉන්දුනිල් රූපසිංහ මහතා 2005 වර්ෂයේ සිට සංචාරක සේවා සපයන බ්ලූ රේන් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරයි. ඔහු 2019 වර්ෂයේ එම ආයතනයෙන් ඉවත් වී ඔහු සතුව පැවති රුපියල් මිලියන 2ක තැන්පතුවක් යොදාගෙන නව සංචාරක සේවා සපයන ආයතනයක් ආරම්භ කරන ලදී. එම ව්‍යාපාරයේ 2020 වර්ෂයට දාළ පහත තොරතුරු ඔබට සපයා ඇත. 2005 ඉඳන් එයා සංචාරක සේවා සපයන ආයතනයක රැකියාව කරා. 2019 වර්ෂයේදී ඒ රැකියාවෙන් ඉවත් වෙලා එයා ගාව තිබ්බලු මිලියන 2ක තැන්පතුවක් ඒක භාවිතා කරලා අලුත් ව්‍යාපාරයක් ආරම්භ කරලා තියෙනවා. 2020 එක දිනට වත්කම් ලක්ෂ 5යි, ලද ආදායම් ලක්ෂ 12යි, සේවක වැටුප් 2,25,000යි, ප්‍රවාහන සහ දුරකථන ලක්ෂයයි, අනෙකුත් වියදම් 50,000යි. 2019 12/31 දිනට වත්කම් 4,50,000යි. පුදේ 1 දිනට වත්කම් ලක්ෂ 5යි, 12/31 දිනට වත්කම් 4,50,000යි. එහෙනම් මේ දෙක අතර වෙනස රුපියල් 50,000 ආර්ථික ඡය වීම හැටියට අපිට ගන්න පුළුවන්. පහත් තොරතුරු ඔබට සපයා ඇත. නව ආයතනය ආරම්භ කිරීමට ප්‍රථම බ්ලූ රේන් ආයතනය මිලදී ගන්නා ලෙස එහි අයිතිකරුවන් කළ ඉල්ලීම රූපසිංහ මහතා ප්‍රතික්ෂේප කරන ලදී. right? ඒ කියන්නේ මිලියන 2කට බ්ලූ රේන් කියන ආයතනය මිලදී ගන්න කියලා තිනවා ඒක අයිතිකාරයෝ.
එතකොට රූපසිංහ කියන පුද්ගලයා ඒක ප්‍රතික්ෂේප කළා තමයි අලුත් ව්‍යාපාරය ආරම්භ කළා තියෙන්නේ. බ්ලූ රේන් ආයතනයේ වාර්ෂිකව ලක්ෂ 3ක ශුද්ධ ලාභයක් උපයනවා. ඒ කියන්නේ ඒක මිලදී ගත්තනම් එයාට ලක්ෂ 3ක ලාභයක් ලබා ගන්න තිබ්බා. ඒ වගේම එයාගේ තැන්පතුව සඳහා 5ක පොලියකුත් ලැබිලා තියෙනවා. එතකොට ඒකත් නැති කරලා තමයි එයා අලුත් ආයතනය ආරම්භ කළා තියෙන්නේ. රූපසිංහ මහතාට බ්ලූ රේන් ආයතනයේ ලැබුණු වාර්ෂික වැටුප 1,75,000යි. 1,75,000ක වැටුපක් ලබාගෙන තිබෙනවා බ්ලූ රේන් ආයතනයේ ඉන්න කාලේ. අපිට හොයන්න කියනවා ඍජු පිරිවැය, වක්‍ර පිරිවැය, ආර්ථික පිරිවැය, ගිණුම් කරන පිරිවැය, ආර්ථික ලාභය සහ ගිණුම් කරන ලාභය. මේ දත්ත ඇසුරින් මේ පහත දේවල් අපිට සොයන්න කියලා කියනවා. හරි. ඍජු පිරිවැය. මොනවාද ඍජු පිරිවැය වෙන්නේ මේකේ? ඍජු පිරිවැය. ලද ආදායම් නෙමෙයි සේවක වැටුප් තියෙනවා 225යි. right 225යි. ප්‍රවාහන සහ දුරකථන ලක්ෂයයි. අනෙකුත් වියදම් 50,000යි. එහෙනම් ඍජු පිරිවැය 3,75,000ක් එනවා. මේ ආයතනය බ්ලූ රේන් ආයතනය කරගෙන යනකොට රූපසිංහ මහතා පිටත පාර්ශවයෙන් ලබාගත් සම්පත් වෙනුවෙන් ගෙවපු මුදල් වලින් ගෙවපු වටිනාකම නැත්නම් පිරිවැය රුපියල් 3,75,000යි. වක්‍ර පිරිවැය බංගොඩ වක්‍ර පිරිවැය ප්‍රධාන කොටස් 4ක් තියෙනවා කියලා. එකක් තමයි ආර්ථික ක්ෂය වීම. එහෙනම් මේ ගානේ ආර්ථික ක්ෂය වීම දීලා තියෙනවා අපි හොයාගත්තා 50,000යි. මොකද මුල ශේෂය වත්කම් වල මුල ශේෂය ලක්ෂ 5යි, අග ශේෂය 4,50,000යි නම් ක්ෂය වීම 50,000යි. පුතේ එතකොට අහිමි වන පොලි ආදායම. ඒ කියන්නේ මෙයා මේ ආයතනය වෙනුවෙන් රුපියල් මිලියන 2ක තැන්පතුවක් භාවිතා කරලා තියෙනවනේ. හරි? මිලියන 2ක තැන්පතුවක් භාවිතා කරලා තමයි මේ ආයතනය ආරම්භ කළා තියෙන්නේ. ඒ කියන්නේ මෙයාගේ හිඟ සම්පත තමයි මේ මිලියන 2ක තැන්පතුව. එතකොට මේ තැන්පතුව භාවිතා කරන්න පුළුවන් විකල්ප අවස්ථා 3ක් අපිට මේ ගානේ කියනවා. එකක් තමයි මේක බැංකුවේම තියාගෙන යන්න පුළුවන්. එහෙම වුණොත් එයාට මාසිකව උපයන්න පුළුවන් 5ක පොලියක් තියෙනවා කියනවනේ. එතකොට එහෙම වුණොත් එයාට මාසිකව උපයන්න පුළුවන් ලක්ෂයක්. එයාට මාසිකව ලක්ෂයක් උපයන්න පුළුවන්. ඒ වගේම පුළුවන් මේ මිලියන 2කේ තැන්පතු භාවිතා කළා අර බ්ලූ රේන් කියන ආයතනය මිලදී ගන්න පුළුවන්. ඒ ආයතනය මිලදී ගත්තොත් වාර්ෂිකව ලක්ෂ 3ක ලාභයක් ලැබෙනවා. ඒ වගේම යාට පුළුවන් සංචාරක සේවා සපයන මේ ආයතනය ආරම්භ කරන්න. right? අලුත් ආයතනය ආරම්භ කරන්නත් පුළුවන්. දැන් මේ යාගේ තැන්පතුව නැත්තම් මේ හිඟ සම්පතෙන් යා තෝරා ගැනීම කරන්නේ අලුත් ව්‍යාපාරය ආරම්භ කරන්න. බැංකුවෙන් ලැබෙන පොලි ආදායම සහ බ්ලූ රේන් ආයතනයෙන් ගන්න තිබිච්ච ලාභය කැප කරලා එයා අලුත් ආයතනය ආරම්භ කරන්න තීරණය කරනවා. එහෙනම් ප්‍රාග්ධනයේ ආවස්තික පිරිවැය හැටියට ගන්න ඕනේ මේ දෙකෙන් මොකක්ද? බැංකුවෙන් ලැබෙන්න තිබිච්ච ලක්ෂයක පොලි ආදායමද? එහෙම නැත්නම් බ්ලූ රේන් ආයතනය මිලදී ගත්තොත් ඒකෙන් ලැබෙන තිබිච්ච ලක්ෂ 3ක ආදායමද? බොහෝ වෙලාවට ගොඩක් අය තර්ක කරනවා බ්ලූ රේන් ආයතනය මිලදී ගැනීම තමයි මෙයාගේ ආවස්තික පිරිවැය විය යුත්තේ කියලා. හරි? මොකද ඒකේ ලක්ෂ 3ක ලාභයක් ආදායමක් ලබා ගන්න පුළුවන් නිසා. නමුත් ඒ තර්කය වැරදි. රූපසිංහ මහතාට මේ තෝරා ගැනීම නිසා එයාට කැමැති කැපකිරීමක් හොඳම කැපකිරීම විදිහට තෝරගන්න පුළුවන්. ඒක තමයි අපේ ආවස්තික පිරිවැය නීතිය. මොකද ආවස්තික පිරිවැයදී පැහැදිලි කරනවා ආවස්තික පිරිවැය කියන්නේ ආත්මගත සංකල්පයක්. සහ ඒක මූර්ත සංකල්පයක්. මූල්‍ය කියන්නේ මුදල් හා සම්බන්ධ නොවන මූර්ත අවස්ථාවකට අදාළ සංකල්පයක්. ඒ නිසා මේ දෙකෙන් කැමැති එකක් ඔබට වක්‍ර පිරිවැය ලෙස නැත්නම් ශ්‍රමයේ මේ ප්‍රාර්ථනීය ආවස්තික පිරිවැය ලෙස භාවිතා කරන්න පුළුවන්. හැබැයි දෙකම භාවිතා කරන්න බෑ. දෙකේම එකතුව ලක්ෂ 4ක් කියලා ගන්න බෑ. දෙකෙන් කැමැති එකක් භාවිතා කරන්න පුළුවන්. ඒ ඔබ මොන අවස්ථාව භාවිතා කරත්
පිළිතුර වැරදි වෙන්නේ නැහැ. ඒ නිසා මම වක්‍ර පිරිවැය කියන එක කොටස් දෙකකට හදනවා. ආර්ථික ෂය වීම මම ප්‍රාග්ධනීය ආවස්තික පිරිවැය. ප්‍රාග්ධනීය ආවස්තික පිරිවැය ඔබට ඕන නම් ලක්ෂයක් ගන්න පුළුවන්. තවත් කෙනෙකුට කැමති නම් ලක්ෂ 3ක් ගන්න පුළුවන්. හරි? එතකොට වක්‍ර පිරිවැය ඔබ හදන පිළිතුර අනුව සමහරක් විට වක්‍ර පිරිවැය කියන එක පිළිතුරු දෙකක් ලැබෙන්න පුළුවන්. ඊළඟට ශ්‍රමයේ ආවස්තික පිරිවැය. අපි දන්නවා මෙයා මේ ව්‍යාපාරය ආරම්භ කරේ නැත්නම් බ්ලූ රේන් ආයතනයේ වැඩ කරලා වැටුපක් ලබනවා වාර්ෂිකව කියද්දි 1,75,000. ඒක කැප කරලා තමයි මෙයා ඇවිල්ලා තියෙන්නේ. ඊට අමතරව වක්‍ර පිරිවැය අනිත් කොටස තමයි ප්‍රාමාණික ලාභ. අපිට මෙතන ප්‍රාමාණික ලාභ දීලා නැහැ. එහෙනම් වක්‍ර පිරිවැය වෙන්න පුළුවන් සමහරක් විට ඔබ ප්‍රාග්ධනීය ආවස්තික පිරිවැයට ලක්ෂයක් ගත්තොත් 3,25,000ක් එන්න පුළුවන් ඔබට පිළිතුර. ප්‍රාග්ධනීය ආවස්තික පිරිවැය ලක්ෂ 3ක් අරන් තිබ්බොත් ඔබට එන්න පුළුවන් 5,25,000ක්. මේ පිළිතුරු දෙකෙන් කුමන පිළිතුර ඔබට ආවත් වැරදක් නැහැ. විශේෂයෙන්ම මතක තියාගන්න ඕනේ මේ වක්‍ර පිරිවැය කියන එක අපි ගණනය කරන්නේ ව්‍යාපාර ආයතනයක අපි දන්නවා ගිණුම්කරණය මූල්‍ය ගිණුම්කරණයේදී තමයි අපි නෛතික අවශ්‍යතාවය මත ගිණුම් සැකසීම කරන්නේ. එතකොට අපි ආර්ථික විද්‍යාවේදී මේ අපේ තීරණ ගැනීම සඳහා තමයි මේ දත්ත භාවිතා කරන්නේ. මේක නෛතික අවශ්‍යතාවයක් නෙමෙයි. ඒ නිසා 3,25,000 හෝ 5,25,000 කියන අගයන් දෙකෙන් කැමැති අගයක් ඔබට වක්‍ර පිරිවැය ලෙස භාවිතා කරන්න පුළුවන්. හැබැයි ප්‍රාග්ධනීය ආවස්තික පිරිවැය කියලා ලක්ෂ 4 ගන්න බෑ. right ආර්ථික පිරිවැය ගෙනුම් කරන පිරිවැය. එහෙනම් අපිට ගෙනුම් කරන පිරිවැය ගන්න පුළුවන් නේ. ගෙනුම් කරන පිරිවැය වෙන්නේ ඍජු පිරිවැය 3,75,000යි. ඒකට එකතු වෙන්න ඕනේ ආර්ථික ෂය වීම 50,000. right එතකොට 4,25,000යි ගෙනුම් කරන පිරිවැය ආර්ථික පිරිවැය right ආර්ථික පිරිවැය ඍජු පිරිවැය 3,75,000යි ආර්ථික පිරිවැය 3,25,000ක් ආවනම් අපිට එනවා එතකොට ලක්ෂ 7යි ආර්ථික පිරිවැය. ඔබ ආර්ථික පිරිවැය ඔබට 5,25,000ක් ආවනම් ඔබට එනවා ලක්ෂ 9ක්. right ඊළඟට අහනවා ගිණුම් කරන ලාභය හරි ගිණුම් කරන ලාභය ගිණුම් කරන ලාභය අහනවා අපිට මේකේ ආදායම් දීලා තියෙනවා සරල ගාණක් ආදායම් දීලා තියෙනවා ලක්ෂ 12යි. එහෙනම් ලක්ෂ 12න් 4,25,000ක් අඩු කරන්න ඕනේ. ලක්ෂ 12න් 4,25,000ක් අඩු කරන්න ඕනේ. 7,75,000ක් එනවා ගිණුම් කරන ලාභය. ආර්ථික ලාභය ගත්තොත් ලක්ෂ 12න් ලක්ෂ 7 අඩු කරාට පස්සේ ලක්ෂ 5ක් එනවා. එහෙම නැත්නම් ලක්ෂ 12 කියන ආදායමෙන් ලක්ෂ 9 අඩු කරාම ලක්ෂ 3ක් එනවා. right මෙතන මට විශේෂයෙන්ම අවශ්‍ය වෙන්නේ වක්‍ර පිරිවැය කොටස හඳුනා ගැනීම. අපි යන් ටියුට් එකට 12 වෙනි පිටුව පුංචි ගැලීම් සටහන් ටිකක් තියලා තියෙනවා. නිෂ්පාදනයට අවශ්‍ය ඇතැම් සම්පත් පිටතින් ලබා ගන්නවා. අපි දන්නවා එහෙනම් ඒකට මුදල් ගෙවීමක් කරන්න ඕනේ. ඒකට අපි කියන්නේ මොන පිරිවැයද? ඍජු පිරිවැය. සමහරක් සම්පත් අයිතිකරු යොදවනවා. ඒ කියන්නේ ඒ නිසා අපිට යම්කිසි ආදායමක් අහිමි වෙනවා. ඒ නිසා ඒ අහිමි වෙච්ච ආදායම අපි විශේෂයෙන් ආවස්තික පිරිවැය වක්‍ර පිරිවැයක් විදිහට ගන්න ඕනේ. එතකොට ආර්ථික පිරිවැය කියන්නේ ඍජු පිරිවැය සහ වක්‍ර පිරිවැයේ එකතුව. right කෙටි කාල නිෂ්පාදන පිරිවැය. අපි එතකොට නිෂ්පාදන පිරිවැය කොටස් දෙකකින් කතා කරන්නේ. අර නිෂ්පාදනය කතා කරා වගේම කෙටි කාලීන නිෂ්පාදනය සහ දීර්ඝ කාලීන නිෂ්පාදනය වගේ කෙටි කාල නිෂ්පාදන පිරිවැය සහ දීර්ඝ කාල නිෂ්පාදන පිරිවැය කියලා කොටස් දෙකකින් කතා කරන්නේ. එතකොට පුතේ අපි දන්නවා කෙටි කාලයේදී සාධක වර්ග දෙකක් තියෙනවා. එකක් ස්ථාවර සාධක සහ විචල්්‍ය සාධක කියලා. එහෙනම් කෙටි කාලයේදී ස්ථාවර සාධක වෙනුවෙන් දරන වියදම අපි හඳුන්වන්නේ ස්ථාවර පිරිවැය කියලා.
කෙටි කාලයේදී විචල්්‍ය සාධක වෙනුවෙන් දරන පිරිවැය අපි හඳුන්වන්නේ විචල්්‍ය පිරිවැය කියලා. ස්ථාවර පිරිවැය සහ විචල්්‍ය පිරිවැය එකතුව. ඒ කියන්නේ කෙටි කාලයේදී භාවිතා කරන සියලු සාධක වෙනුවෙන් දරන වියදම නැත්නම් පිරිවැය අපි හඳුන්වන්නේ මුළු පිරිවැය කියලා. අපි ළඟට මේ එක් පිරිවැය වර්ගය ගැන කතා කරමු. මුලින් ස්ථාවර පිරිවැය. අපි දන්නවා මේ ස්ථාවර පිරිවැය කියලා කියන්නේ ස්ථාවර සාධක කියලා කියන්නේ නිෂ්පාදනයක් සිදු කිරීමට ප්‍රථමව බොහෝ දුරට නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ වීමට ප්‍රථම නැත්නම් නිෂ්පාදන ක්‍රියාවලිය මුල් අදියරේදී දරන ලද පිරිවැය තමයි මේ ස්ථාවර පිරිවැය කියලා කියන්නේ. ස්ථාවර සාධක කියන එක කෙටි කාලයේදී වෙනස් කරන්න බැරි නිසා පුතේ කෙටි කාලයේදී ස්ථාවර පිරිවැය වෙනස් කරන්නත් බෑ. එහෙනම් ස්ථාවර පිරිවැය කියන්නේ නිෂ්පාදනයක් සිදු කිරීමට ප්‍රථමව දරන ලද පිරිවැය තමයි බොහෝ වෙලාවට ස්ථාවර පිරිවැය කියලා කියන්නේ. කෙටි කාලයේදී මේ කොපමණ ප්‍රමාණයක් නිෂ්පාදනය කළත් මේ ස්ථාවර පිරිවැය වෙනස් වෙන්නේ නැහැ. මුළු ස්ථාවර පිරිවැය ආයතනයක් විසින් භාණ්ඩකා සේවා නිෂ්පාදනය සඳහා යොදා ගන්නා ස්ථාවර සාධකවල ආවස්තික පිරිවැයයි. ස්ථාවර පිරිවැය ලක්ෂණ එකක් තමයි නිෂ්පාදන පිරිවැය ශුන්‍ය වුවත් ස්ථාවර පිරිවැයක් අපිට දැක ගන්නට හැකියාව තිබෙනවා. ඒ වගේම තමයි කෙටි කාලයේදී නිෂ්පාදනය වෙනස් වන විට ස්ථාවර පිරිවැය වෙනස් වෙන්නේ නැහැ. හරි. උදාහරණ අපිට දීලා තියෙනවා රක්ෂණ වාරික, දේපල බදු, බලපත්‍ර ගාස්තු, පොලී ගෙවීම්, ප්‍රාමාණික ලාභ. මේ දේවල් ස්ථාවර පිරිවැයට උදාහරණ. තාර්කික නිෂ්පාදකයෙකු කෙටි කාලීන නිෂ්පාදන පිරිවැය තීරණ ගැනීමේදී ස්ථාවර පිරිවැය නොසලකා හරි. මක් නිසාදයත් එය දැනටමත් දරා ඇති යටකල පිරිවැයක් බැවිනි. අපි මේවට ගිලුණු පිරිවැය කියලා කියනවා. ස්ථාවර පිරිවැය කියන එක දැනටමත් දරා ඇති පිරිවැයක්. ඒ නිසා කෙටි කාලීන තීරණ ගැනීමට වැදගත් නැහැ. මේ පාඩමේ අන්තිම කොටස වෙනකොට මෙන්න මේ ඡේද ගැන නැත්නම් මේ කොටස ගැන අපි තවදුරටත් සාකච්ඡා කරමු. එහෙනම් පුතේ කෙටි කාලයේදී අපි තුන් ප්‍රමාණය 0යි කියලා. නිෂ්පාදනය 0යි. එහෙනම් නිෂ්පාදන බිඳුවේදී ස්ථාවර පිරිවැයක් තියෙනවා අපි හිතමු 100යි කියලා. නිෂ්පාදන එකක් වෙනවා. ස්ථාවර පිරිවැය වෙනස් වෙනවද? නැහැ. නිෂ්පාදන දෙකක් වෙනවා. ස්ථාවර පිරිවැය වෙනස් වෙනවද? නැහැ. නිෂ්පාදනය 3ක් වෙනවා. ස්ථාවර පිරිවැය වෙනස් වෙනවද? නැහැ. එහෙනම් කෙටි කාලයේදී ස්ථාවර පිරිවැය වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා ස්ථාවර පිරිවැය වක්‍රය ගත්තොත් හරි මොන අක්ෂයට සමාන්තරයිද? ප්‍රමාණ අක්ෂයට සමාන්තරයි. එයි බිඳුවේදීත් පිරිවැයක් තියෙනවා. එකේදීත් ඒ පිරිවැයමයි, දෙකේදීත් තුනේදීත්. ඒ කියන්නේ කෙටි කාලයේදී නිෂ්පාදනය කරන ඒකක සංඛ්‍යාව වෙනස් වුණාට ස්ථාවර පිරිවැය වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රමාණ අක්ෂයට සමාන්තර සරල රේඛාවක් තමයි ස්ථාවර පිරිවැය වක්‍රය. ඊළඟට විචල්්‍ය පිරිවැය. කෙටි කාලයේදී විචල්්‍ය සාධක වෙනුවෙන් දරන පිරිවැය. දැන් අපි අර බේකරි උදාහරණය ගත්තොත් රයිට් විචල්්‍ය සාධක බවට පත් වෙන්නේ ශ්‍රමය. එහෙම නැත්නම් පාන් පිටි ඒ වගේ දේවල්. එතකොට නිෂ්පාදනයක් සිදු කරන්නේ නැත්නම් පාන් පිටි වලට පිරිවැයක් යනවද? පාන් පිටි වලට වියදමක් යනවද? නැහැ. ඒ කියන්නේ නිෂ්පාදනයක් කරන්නේ නැත්නම් විචල්්‍ය පිරිවැය අපිට දකින්න වෙන්නේ නැහැ. හරි? නිෂ්පාදනයක් කරනවා නම් අන්න විචල්්‍ය පිරිවැය ආරම්භ වෙනවා. අපි තුන් පළවෙනි එකක් නිෂ්පාදනය කරනකොට විචල්්‍ය පිරිවැය right ඒකකට 10ක් යනවා. හරි? තව එකක් නිෂ්පාදනය කරනකොට විචල්්‍ය පිරිවැය දෙකටම 18ක් ගිහිල්ලා. තුනක් නිෂ්පාදනය කරන්න ගන්නකොට විචල්්‍ය පිරිවැය 24යි. හරි? එතකොට එහෙනම් විචල්්‍ය පිරිවැය කියන එක නිෂ්පාදනයක් සිදු කරන ලබන අවස්ථාවේදී විතරයි අපිට දකින්න පුළුවන් වෙන්නේ. ඒ වගේම නිෂ්පාදනයත් එක්ක මොකක් වෙනවද? වෙනස් වෙනවා. හරි? එතකොට විචල්්‍ය පිරිවැය වක්‍රය ගත්තොත් මොකද වෙන්නේ? බිඳුවේදී මූල ලක්ෂයෙන් තමයි පටන් ගන්න. ඒ බිඳුවේදී විචල්්‍ය පිරිවැයක් නැහැ. නිෂ්පාදනය කරන ඒකක සංඛ්‍යාව වැඩි වෙනකොට විචල්්‍ය පිරිවැයත් එන්න වැඩි වෙනවා. මුළු විචල්්‍ය පිරිවැය රයිට් ආයතනයක් විසින් භාණ්ඩකා සේවා නිෂ්පාදනය සඳහා යොදා ගන්නා විචල්්‍ය සාධක වලට දරන ලද ආවස්තික පිරිවැයයි. විචල්්‍ය පිරිවැය වෙන ප්‍රධාන ලක්ෂණ දෙකක් තියෙන එකක් නිෂ්පාදනයේ ශුන්‍ය මට්ටමේදී විචල්්‍ය පිරිවැයක් දකින්න වෙන්නේ නැහැ. නිෂ්පාදනය වැඩි වෙනකොට විචල්්‍ය පිරිවැයත් ඊට සමානුපාතිකව නැත්නම් ක්‍රමානුකූලව වැඩි වෙනවා. හරි. අමුද්‍රව්‍ය විදුලි වියදම්, ඉන්ධන වියදම්, ශ්‍රමික වැටුප් විචල්්‍ය පිරිවැයට උදාහරණ. එහෙනම් ඊළඟට මුළු පිරිවැය. TC.
ඒ කියන්නේ ස්ථාවර පිරිවැය සහ විචාල පිරිවැය එකතුව තමයි අපි මුළු පිරිවැය කියලා හඳුන්වන්නේ. එහෙනම් නිෂ්පාදන බිඳුවේදී ස්ථාවර පිරිවැයක් තියෙනවා විචාල පිරිවැයක් නැහැ. ඒ නිසා මුළු පිරිවැය 100යි. නිෂ්පාදන එකක් කරනකොට මුළු පිරිවැය 110යි. නිෂ්පාදන දෙකක් කරනකොට මුළු පිරිවැය 118යි. නිෂ්පාදනය තුනක් කරනකොට මුළු පිරිවැය 124යි. right? මුළු පිරිවැය වක්‍රය ගත්තොත් පුතේ මුළු පිරිවැය වක්‍රය ගත්තොත් බිඳුවේදී 100යි. ඒ කියන්නේ ස්ථාවර පිරිවැය අන්න එතනින් තමයි ආරම්භ වෙන්නේ. ආරම්භ වෙලා විචාල පිරිවැයට සමාන්තරව විචාල පිරිවැය වක්‍රය වගේ ඉහළට විහිදෙන වක්‍රයක් තමයි මුළු පිරිවැය වක්‍රය. ආයතනයක් විසින් භාණ්ඩකා සේවා නිෂ්පාදනය සඳහා යොදා ගන්න සියලුම සාධකවල ආවස්තික පිරිවැය තමයි මුළු පිරිවැය කියලා හඳුන්වන්නේ. මුළු පිරිවැය සමානයි මුළු ස්ථාවර පිරිවැය දාන මුළු විචල්්‍ය පිරිවැය. TC සමානයි TFC TBC. හරි? නිෂ්පාදනයේ ශුන්‍ය මට්ටමකදී මුළු පිරිවැය ස්ථාවර පිරිවැයට සමාන වන අතර නිෂ්පාදනය වැඩි කරන විට විචල්්‍ය පිරිවැය ඇති වන බැවින් මුළු පිරිවැයද විචල්්‍ය පිරිවැයට සමාන්තරව ඉහළ යනවා. මේ මෙතන පොඩ්ඩක් පැහැදිලිව අපි තේරුම් ගන්න ඕන දේ තමයි කෙටි කාලයේදී නිෂ්පාදනයක් කළත් නොකළත්. කියන්නේ නිෂ්පාදනය නොකරන මට්ටමේදී වුණත් ස්ථාවර පිරිවැයක් තියෙන්න පුළුවන්. ඒ ස්ථාවර පිරිවැය කෙටි කාලයේදී කොපමණ ප්‍රමාණයක් නිෂ්පාදනය කරත් වෙනස් වෙන්නේ නැහැ. හැබැයි නිෂ්පාදනයක් සිදු කරන අවස්ථාවේදී විතරයි මොන පිරිවැය දකින්න පුළුවන්ද? විචාල පිරිවැය දකින්න පුළුවන්. ඒ කියන්නේ නිෂ්පාදන බිඳුවේදී විචාල පිරිවැයක් නැහැ. නිෂ්පාදනය කරනකොට විචාල පිරිවැය ආරම්භ වෙනවා. නිෂ්පාදනයත් එක්ක සමානුපාතිකව නැත්නම් ඊට ක්‍රමානුකූලව වැඩි වෙනවා. එතකොට පුතේ නිෂ්පාදනයේ බිඳුවේදී මුළු පිරිවැයක් තියෙනවා නම් අපි තේරුම් ගන්න ඕනේ ඒ මුළු පිරිවැය විචල්්‍ය මේ ස්ථාවර පිරිවැයට සමානයි. ඒ වගේ මුළු පිරිවැය නිෂ්පාදනය කරනකොට ඊට ක්‍රමානුකූලව වැඩි වෙන්නේ අර විචල්්‍ය පිරිවැය ක්‍රමානුකූලව වැඩි වෙන ආකාරයටම තමයි. අපිට රූප සරහන් ටික එහා පැත්තෙන් අපිට පෙන්නලා තියෙනවා. right? විශේෂයෙන් මෙන්න මේ මුළු පිරිවැය වක්‍රයේ රූප සරහන ගත්තොත් මේ මුළු පිරිවැය රූප සරහන මගින් අපිට ස්ථාවර පිරිවැයට අදාළ රූප සරහන සහ විචල්්‍ය පිරිවැයට අදාළ රූප සරහන දෙකම පෙන්වන්න පුළුවන්. ඒ නිසා සමහරක් වෙලාවට කියනවා මුළු පිරිවැය රූප සරහන තියෙනවා නම් මේ පිරිවැය වක්‍ර දෙකේම රූප සරහන අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. මුළු පිරිවැය වක්‍රය විචල්්‍ය පිරිවැය වක්‍රයට සමාන්තර වන අතර ස්ථාවර පිරිවැයට සාපේක්ෂව ඉහළින් පවතී. මෙමගින් අදහස් වනුයේ මුළු විචල්්‍ය පිරිවැය වක්‍රය රූප සරහන අනවශ්‍ය බවයි. හරි? ඒ කියන්නේ මේ රූප සරහන අවශ්‍යත් නැහැ මේ මුළු පිරිවැය වක්‍රයේ රූප සරහන තිබෙනවා නම්. ඊට හේතු වනුයේ මුළු පිරිවැය සෑම විටම ඊට හේතුව වනුයේ මුළු විචල්්‍ය පිරිවැය සෑම විටම මුළු පිරිවැය වක්‍රය මගින් විදහා දැක්වීමයි. හරි. right එහෙනම් අපි ප්‍රධාන කෙටි කාලයේදී ප්‍රධාන පිරිවැය වර්ග තුනක් හඳුනාගත්තා. ස්ථාවර පිරිවැය, විචල්්‍ය පිරිවැය සහ මුළු පිරිවැය. ඊළඟ පිරිවැය වර්ගයේ ආන්තික පිරිවැය. marginal cost. නැවතත් මේ ආන්තික කියන වචනය මම මතක් කරනවා. මගේ අවස්ථා කීපයකදී මතක් කරලා තියෙන්නේ. ආන්තිකයි කියන්නේ එකක වෙනස සමස්තයට කරන බලපෑම. එතකොට මෙතන ආන්තික පිරිවැය කියලා කියන්නේ නිෂ්පාදනය එකකින් වෙනස් වෙනකොට මුළු පිරිවැය වෙනස් වෙන ප්‍රමාණය. හරි? නිෂ්පාදනය එකකින් වෙනස් වෙනකොට බලන්න බිඳුවේ වෙනකොට නිෂ්පාදනයක් නොකරන අවස්ථාවේදී මුළු පිරිවැය 100යි. ඔන්න පළවෙනි නිෂ්පාදනය කරනවා. ඒ කියන්නේ නිෂ්පාදනය එකකින් වෙනස් වුණා. එතකොට මුළු පිරිවැය කීයකින් වෙනස් වෙලා තියෙනවද? පළවෙනි අවස්ථාවේදී මුළු පිරිවැය 110යි. නිෂ්පාදනයක් කරන්න නැති අවස්ථාවේදී 100යි මුළු පිරිවැය. එහෙනම් පළවෙනි ඒකකය නිෂ්පාදනය කිරීම නිසා මුළු පිරිවැය වෙනස් වෙලා තියෙනවා කොච්චරකින්ද? 10කින්. එහෙනම් ඒකට අපි කියනවා ආන්තික පිරිවැය කියලා. ඊළඟට බලන්න. ඔන්න දෙවෙනි ඒකකය නිෂ්පාදනය කරනවා. නිෂ්පාදනය එකකින් වෙනස් වුණා. මුළු පිරිවැය කීයකින් වෙනස් වෙලා තියෙනවද? කීයකින් වෙනස් වෙලා තියෙනවද? 8කින් වෙනස් වෙලා තියෙනවා. හරි? 8කින් වෙනස් වෙලා තියෙනවා. හරිද? ඊළඟට ඔන්න නිෂ්පාදනය එකකින් වැඩි කරා. ඒ කියන්නේ 2 ඉඳන් 3 දක්වා නිෂ්පාදනය වැඩි කරා. එතකොට මුළු පිරිවැය 118 ඉඳන් 124ට වෙනස් වෙලා තියෙනවා. හරි? එතකොට කීයකින් වෙනස් වෙලා තියෙනවද? 6කින්. එතකොට බලන්න පුතේ මේ වෙනස් වීමනේ ගන්න අපි දන්නවා වෙනස් වීම කියන්නේ ඩෙල්ටා. එහෙනම් ඩෙල්ටා TC බෙදීම ඩෙල්ටා Q තමයි MC වල සූත්‍රය.
MC සමානයි ඩෙල්ටා TC බෙදීම ඩෙල්ටා Q. හරි. MC වක්‍රය ගත්තොත් හරියක හැඩයක් right මෙහෙම අඩු වෙලා එකපාරටම නැවත වැඩි වෙන ස්වභාවයක් තමයි ආන්තික පිරිවැය වක්‍රය ගන්න. right ආන්තික පිරිවැය අඩු වෙලා එකපාරටම වැඩි වෙන ස්වභාවයක්. කියන්නේ හරියක හැඩයක් ගන්නවා ආන්තික පිරිවැය වක්‍රය. නිමෙවුම එක් ඒකකයකින් ඉහළ යාමේදී මුළු පිරිවැයට එකතු වන අතිරේක පිරිවැය ප්‍රමාණයයි. අතිරේක ඒකකයක් නිපද වීමේදී දරනු ලබන අතිරේක විචල්්‍ය පිරිවැය ආන්තික පිරිවැය ලෙස හඳුන්වයි. බලන්න පුතේ අතිරේක ඒකකයක් නිෂ්පාදනය කිරීමේදී දරන අතිරේක විචල්්‍ය පිරිවැය ප්‍රමාණය. බලන්න පළවෙනි ඒකකයේ නිෂ්පාදනය කිරීමේදී විචල්්‍ය පිරිවැය කොච්චරක් දාලා තියෙනවද? අතිරේක 10යි. එතකොට ඒක තමයි ආන්තික පිරිවැය. දෙවෙනි ඒකකයේ නිෂ්පාදනය කිරීමේදී අතිරේකව දැන් පළවෙනි ඒකකයේ හදද්දි 10ක් දැරුවානේ. දෙවෙනි ඒකකයේ හදනකොට අතිරේකව දරලා තියෙන කීයක්ද? 8යි. එතකොට ඒක තමයි ආන්තික පිරිවැය වෙන්නේ. 18ක් නෙමෙයි. හරි. දෙවෙනි ඒකකයේ නිපදවීමේදී අතිරේකව බලන්න දෙවෙනි ඒකකයේ නිපදවන නිසා විචල්්‍ය පිරිවැය 18ක් වෙලා තියෙනවා. පළවෙනි ඒකකයේ හදුවොත් විචල්්‍ය පිරිවැය 10යි. එහෙනම් දෙවෙනි ඒකකයේ නිසා අතිරේකව දරලා තියෙන කොච්චරද? විචල්්‍ය පිරිවැය අතිරේක දරලා තියෙන ප්‍රමාණය 8යි. ඒක තමයි ආන්තික පිරිවැය කියලා කියන්නේ. නැත්නම් එතන කියනවා දෙනු ලබන ලක්ෂයේදී මුළු පිරිවැය වක්‍රයේ බෑවුම් මගින් ආන්තික පිරිවැය නිරූපණය කරනවා. ආන්තික පිරිවැය සමානයි මුළු පිරිවැය වෙනස බෙදීමේ ඒකක ප්‍රමාණයේ වෙනස. නැත්නම් MC සමානයි ඩෙල්ටා TC. හරි ඩෙල්ටා TC බෙදීම ඩෙල්ටා Q. ඩෙල්ටා. හරි. අපි මේ ත්‍රිකෝණ හැඩයෙන් තමයි ඩෙල්ටා කියන එක සංකේතවත් කරන්නේ. එතකොට මේ තමයි ආන්තික පිරිවැය වක්‍රයේ හැඩය. හරි. ඊළඟට තියෙන්නේ සාමාන්‍ය ස්ථාවර පිරිවැය, සාමාන්‍ය විචල්්‍ය පිරිවැය සහ සාමාන්‍ය මුළු පිරිවැය. දැන් මේ සාමාන්‍ය කිව්වම ඔයාලට මේක අදහස තියෙනවා නේ? ඔයාගේ විභාගයට සාමාන්‍ය හොයනවා. ඒ කියන්නේ සමස්ත විභාගයට ගත්ත ලකුණු හරි. ඔයා සහභාගී වෙච්ච විෂයන් ගණනින් හරි බෙදලා එකකට සාමාන්‍ය අගයක් හොයාගන්න. එතකොට මෙතනත් ඒ තර්කයම තමයි එන්නේ. මෙතන සාමාන්‍ය ස්ථාවර පිරිවැය කිව්වම FC average fixed cost සාමාන්‍ය ස්ථාවර පිරිවැය කිව්වම ස්ථාවර පිරිවැයේ නිමෙවුම් ඒකකයකට අදාළ වන ප්‍රමාණය. ස්ථාවර පිරිවැය නිමෙවුම් එකකට අදාළ වන ප්‍රමාණය තමයි සාමාන්‍ය ස්ථාවර පිරිවැය කියලා කියන්නේ. එතකොට නිෂ්පාදන බිඳුවේදී ස්ථාවර පිරිවැය 100ක් තියෙනවා. එහෙනම් සාමාන්‍ය ස්ථාවර පිරිවැයක් නැහැ. එකක් නිෂ්පාදනය කරනකොට ස්ථාවර පිරිවැය කීයද? 100යි. එහෙනම් එකකට අදාළ ප්‍රමාණය කීයද? 100යි. ඇයි එකයිනේ හදන්නේ. දෙකක් නිෂ්පාදනය කරනකොටත් ස්ථාවර පිරිවැය ඇයි කෙටි කාලයේදී ස්ථාවර පිරිවැය වෙනස් වෙන්නේ නැහැනේ. කෙටි කාලයේදී ස්ථාවර පිරිවැය වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් දෙකක් නිෂ්පාදනය කරනකොට ස්ථාවර පිරිවැය 100 නම් එකකට අදාළ පිරිවැය කොටස වෙන්නේ කොච්චරද? 50යි. 100 බෙදීම 2. හරි. ඊළඟට තුනක් නිෂ්පාදනය කරනවා ස්ථාවර පිරිවැය 100මයි. එතකොට 33.3යි. හරි. ඒ කියන්නේ පුතේ FC හොයන්නේ FC බෙදීම Q. එක් ස්වාධීන අවස්ථාවට අදාළ ස්ථාවර පිරිවැය ඊට අදාළ ප්‍රමාණයෙන් බෙදුවම අපිට AFC ලැබෙනවා. ඒ වගේ ABC average variable cost ඒකකයකට අදාළ විචල්්‍ය පිරිවැය කොටස. ඒකකයකට අදාළ විචල්්‍ය පිරිවැය කොටස. නිෂ්පාදනය නොකරන අවස්ථාවේදී ඒකකයක විචල්්‍ය පිරිවැයක් නැහැ. එකක් නිෂ්පාදනය කරනකොට විචල්්‍ය පිරිවැය කීයද? 10යි. එහෙනම් එකකට අදාළ විචල්්‍ය පිරිවැය කොටස 10යි. දෙකක් නිෂ්පාදනය කරනකොට විචල්්‍ය පිරිවැය 18යිලු. එහෙනම් එකකට අදාළ කොටස ඒ කියන්නේ 18 බෙදනවා දෙකෙන් ඒ කියන්නේ 9යි. තුනක් නිෂ්පාදනය කරනකොට විචල්්‍ය පිරිවැය 24යිලු. හරි. එහෙනම් එකකට අදාළ ප්‍රමාණය හොයන්න 24 බෙදනවා 3ෙන්. right. 8යි. හරි. එහෙනම් ABC හෙව්වෙත් අපි විචල්්‍ය පිරිවැය බෙදීම Q. VC බෙදීම Q. ඊළඟට සාමාන්‍ය මුළු පිරිවැය average total cost ATC කියලා අපි කියනවා. නැත්නම් මේක AC කියලා ගොඩක් වෙලාවට අපි කතා කරනවා. average cost සාමාන්‍ය පිරිවැය කියලා. ඒ කියන්නේ පුතේ
මේක ගන්න ක්‍රම දෙකක් තියෙනවා. එතකොට අපිට ඕනනම් මුළු පිරිවැය ප්‍රමාණයෙන් බෙදලා ගන්නත් පුළුවන්. නැත්නම් ඒ ස්ථාවර පිරිවැය ඒකකයක ස්ථාවර පිරිවැය සහ ඒකකයක විචාල පිරිවැය එකතු කරලා හොයා ගන්නත් පුළුවන්. AFC ABC එකතු කරාම ඒ එක් එක් ස්වාධීන අවස්ථාවට අදාළව අපිට ඒකකයක මුළු පිරිවැය ලැබෙනවා. right? පළවෙනි ඒකකය නිෂ්පාදනය කරනකොට ඒකකයට දාලා ස්ථාවර පිරිවැය කොටස 100යි. ඒකයට දාලා විචාල පිරිවැය කොටස 10යි. එහෙනම් මේ දෙක එකතු කරාම 110යි. දෙවැනි ඒකකය නිෂ්පාදනය කරනකොට ඒකකයට දාලා ස්ථාවර පිරිවැය කොටස 50යි. ඒකකයට දාලා විචාල පිරිවැය කොටස 9යි. ඒ කියන්නේ 59යි. ඔන්න අපිට මෙහෙමත් ගන්න පුළුවන් 118 බෙදීම 2. ඒ මුළු පිරිවැය 118යිනේ. දෙකක් නිපදවනකොට. එතකොට අපිට ඕන එක දෙකෙන් බෙදලා ගන්න පුළුවන් ඒත් 59යි එන්නේ. හරි. ඊළඟට 33.3 වැඩි කිරීම එකතු කිරීම 8. තුන්වෙනි අවස්ථාවේදී 41.3ක් වෙනවා. right එහෙනම් ATC AC හොයන්න පුළුවන් එකක් ක්‍රමයක් තමයි TC බෙදීම Q නැත්නම් AFC + ABC. හරි. මෙන්න කෙටි කාලයට අදාළ සියලු පිරිවැය වර්ග ටික. ස්ථාවර පිරිවැය, විචාල පිරිවැය, ඒ දෙක එකතු කරාම මුළු පිරිවැය එනවා. මුළු පිරිවැය වෙනස උපයෝගී කරගෙන අපි හදනවා ආන්තික පිරිවැය. ඊළඟට එක් එක් පිරිවැය වර්ගයකට පිරිවැය වර්ගයකට ඒකකයකට අදාළ පිරිවැය කොටස එවුවොත් සාමාන්‍ය ස්ථාවර පිරිවැය එනවා, සාමාන්‍ය විචාල පිරිවැය එනවා, සාමාන්‍ය මුළු පිරිවැය එනවා. අපි බලමු මෙන්න ටියුට් එක. සාමාන්‍ය ස්ථාවර පිරිවැය මුළු ස්ථාවර පිරිවැයෙන් එක් ඒකකයකට අදාළ වන ප්‍රමාණය. නැතහොත් නිමෙවුම් ඒකකයක් නිෂ්පාදනය කිරීම සඳහා දැරිය යුතු ස්ථාවර පිරිවැය කොටසයි. සාමාන්‍ය ස්ථාවර පිරිවැය සමානයි මුළු ස්ථාවර පිරිවැය බෙදීම නිමෙවුම් ප්‍රමාණය. FC බෙදීම right TFC කියන්නේ මුළු ස්ථාවර පිරිවැය කියන්නේ 100යිනේ. මුළු ස්ථාවර පිරිවැය බෙදීම Q. හරි. සාමාන්‍ය ස්ථාවර පිරිවැය මේ රූප සරහන ගත්තොත් අර ඍජු කෝණාශ්‍රාකාර බහුවලය මතක ඇති. අපි කතා කරනවා නම්‍යතාවේ පාඩමේදී ඍජු කෝණාශ්‍රාකාර බහුවලයක් කියන මෙන්න මේ හැඩය තමයි සාමාන්‍ය ස්ථාවර පිරිවැය වක්‍රය ගන්න. මතක තියාගන්න සාමාන්‍ය ස්ථාවර පිරිවැය වක්‍රය කිසිසේත්ම ප්‍රමාණක්ෂය ඡේදනය කරන්නේ නැත. සාමාන්‍ය විචාල පිරිවැය මුළු විචාල පිරිවැය නිමෙවුම් ඒකකයක් සඳහා අදාළ වන ප්‍රමාණයයි. නැතහොත් එක් ඒකකයක් නිෂ්පාදනය කිරීමට දරන විචාල පිරිවැය කොටසයි. අපිට VC Q ගෙන් බෙදලා සාමාන්‍ය විචාල පිරිවැය හොයාගන්න පුළුවන්. සාමාන්‍ය විචාල පිරිවැය ගත්තොත් මෙන්න මේ වගේ මේ ගැඹුරු U අකුරක හැඩයක් තමයි ගන්නෙ. හරි? AVC යගේ. සාමාන්‍ය මුළු පිරිවැයෙන් එක් ඒකකයක් සඳහා අදාළ වන පිරිවැය ප්‍රමාණයයි. නැතහොත් එක් ඒකකයක් නිෂ්පාදනය කිරීම සඳහා දරන සාමාන්‍ය වියදමයි. ගන්න ක්‍රම දෙකක් මම කිව්වා. TC බෙදීම Q හෝ AFC + AVC කියලා. right ඒ ක්‍රම දෙකෙන්ම ගන්න පුළුවන්. සාමාන්‍ය මුළු පිරිවැය වක්‍රයක් මේ ගැඹුරු U අකුරක හැඩය ගන්නවා. හැබැයි AVC වක්‍රයට වඩා ඉහළින් තමයි පිහිටන්නේ. හරි? ඉහළින් තමයි පිහිටන්නේ. හරි. එන පිටු අංක 16ට පිටු අංක 16 පුතේ ඔයාලට ප්‍රස්ථාරයක් තියෙනවා. මගේ ප්‍රස්ථාරයේ බෝඩ් එකේ තැඳලා තියෙනවා. දැන් අපි අර කතා කරපු AFC සාමාන්‍ය ස්ථාවර පිරිවැය වක්‍රය ඍජු කෝණාශ්‍රාකාර බහුවලයක හැඩය ගන්නවා. ඒක හරි. ඊළඟට සාමාන්‍ය විචාල පිරිවැය වක්‍රය, සාමාන්‍ය මුළු පිරිවැය වක්‍රය සහ ආන්තික පිරිවැය වක්‍රය. විශේෂයෙන් මෙන්න මේ වක්‍ර තුන අතර පොඩි සම්බන්ධතාවයක් තියෙනවා. හරිද? මම ඉස්සෙල්ලත් කිව්වා සාමාන්‍ය විචාල පිරිවැය වක්‍රයට ඉහළින් තමයි හැමතිස්සෙම සාමාන්‍ය පිරිවැය වක්‍රය නැත්නම් සාමාන්‍ය මුළු පිරිවැය වක්‍රය පිහිටන්නේ. ඇයි ඒ? ඇයි පුතේ සාමාන්‍ය විචාල පිරිවැයේදී තියෙන්නේ විචාල පිරිවැය විතරයි. හැබැයි සාමාන්‍ය පිරිවැයේදී නැත්නම් සාමාන්‍ය මුළු පිරිවැයේදී විචාල පිරිවැය ස්ථාවර පිරිවැය දෙකම තියෙනවා. හරි? එතකොට මේ වක්‍රේ බර වැඩි. මේ වක්‍රේ තියෙන ප්‍රමාණය වැඩි. ඒ නිසා ඒක හැමතිස්සම ඉහළින් පිහිටන්න ඕනේ. ඒ වගේම පුතේ මේ පරතරය AVC සහ AC අතර පරතරයෙන් පෙන්වන්නේ AFC. සාමාන්‍ය ස්ථාවර පිරිවැය. බලන්න මේ වක්‍ර දෙක මුලින්ම මේ දෙක අතර පරතරය වැඩි වෙලා එන්න ඊට පස්සේ පරතරය අඩු වෙලා තියෙනවා. ඇයි? නිෂ්පාදනය කරන ඒකක සංඛ්‍යාව වැඩි වෙනකොට ඒකකයකට අදාළ ස්ථාවර පිරිවැයත් එන්න ක්‍රමයෙන් අඩු වෙනවා. මේ මුලින් වැඩි වෙලා නිෂ්පාදනය කරන ඒකක සංඛ්‍යාව වැඩි වෙනකොට ක්‍රමයෙන් වැඩි වෙනවා. ඒ වගේම තමයි මතක තියාගන්න AVC සහ AC කියන වක්‍ර කපාගෙන MC වක්‍රය උඩට යනවා. හැබැයි MC වක්‍රය උඩට යන්නේ ඒ වක්‍ර දෙකේ අවම ලක්ෂ හරහා. ඒ කියන්නේ MC වක්‍රය උඩට යනකොට ABC ගේ අවම ලක්ෂයෙන් තමයි ඉහළට යන්නේ.
ආයි AC වක්‍රයත් කපාගෙන යන්නේ AC වක්‍රයේ අවම ලක්ෂයෙන්. හරි. එතකොට මෙන්න මේ අවම ලක්ෂයේදී MC සමානයි AVC ට. මේ ලක්ෂයේදී අපි B කියලා ගත්තොත් මේකෙදී MC සමානයි AC ට. හරි. කෙටි ප්‍රශ්න අහන්න පුළුවන් තැන. ඉහත ප්‍රස්ථාර සටහනට අනුව හරි. ඒතර මම මේ පැහැදිලි කරපු දේවල් ටික මේ ප්‍රස්ථාර සටහනට අදාළ නිගමන ටික ටියුට් එකේ තියෙනවා. ඒක බලා ගන්න. ඒ වගේම අභ්‍යාස දෙකක් දීලා තියෙනවා. 1 සහ 2 කියලා අභ්‍යාස දෙකක් දීලා තියෙනවා. ස්ථාවර පිරිවැය, විචල්්‍ය පිරිවැය, මුළු පිරිවැය සහ ආන්තික පිරිවැය පළවෙනි එකේ, අනිත් එකේදී සියලු පිරිවැය වර්ග ටික හොයන්න තියෙනවා. රයිට්. දෙවෙනි එකේදී ස්ථාවර පිරිවැය අපිට දීලා නැහැ, විචල්්‍ය පිරිවැය දීලා නැහැ, මුළු පිරිවැය දීලා තියෙනවා. මුළු පිරිවැය 30යි කියලා දීලා තියෙනවා. නිෂ්පාදනයේ බිඳුවේදී මුළු පිරිවැය 30යි. එහෙනම් ස්ථාවර පිරිවැය කියලා. නිෂ්පාදනයේ බිඳුවේදී මුළු පිරිවැයක් තියෙනවා නම් අපි කිව්වා ඒක සමාන වෙනවා මොන පිරිවැයටද කියලා. ස්ථාවර පිරිවැයට. එහෙනම් මුළු ස්ථාවර පිරිවැය ඇවිල්ලා 30යි. නිෂ්පාදන 1 2 3 4 5 6 7 කියලා වැඩි වුණත් මුළු ස්ථාවර පිරිවැය වෙනස් වෙන්නේ නැහැ. 30ම තමයි. එතකොට විචල්්‍ය පිරිවැය අපිට හොයාගන්න පුළුවන්. මුළු පිරිවැය ස්ථාවර පිරිවැය අඩු කරාට පස්සේ අපිට විචල්්‍ය පිරිවැය එනවා. හරි. ඊළඟට දෙනවා හීනවන ආන්තික ඵලදාවන් සහ කෙටි කාලීන පිරිවැය අතර තියෙන සම්බන්ධතාවය. දැන් අපි දන්නවා හීනවනාන්තික ඵලදායීතාවය කතා කරා. එතකොට කෙටි කාලයේදී නිෂ්පාදනය සහ නිෂ්පාදන පිරිවැය කියන සාධකවලට මේ කොටස් දෙකටම බලපාන න්‍යාය තමයි හීනවනාන්තික ඵලදායීතා න්‍යාය. හීනවනාන්තික ඵලදායීතා න්‍යායයේදී පුතේ අපි දන්නවා කෙටි කාලයේදී ස්ථාවර සාධක වෙනස් කරන්න බැරි නිසා විචල්්‍ය සාධක විතරක් වෙනස් කරනකොට වැඩි කරනකොට හරි 1 2 3 4 කියලා වැඩි කරනකොට ඵලදාව මොකද වෙන්නේ මුලින් ඵලදාව මුලින් වැඩි වෙලා ඊට පස්සේ නැවත අඩු වෙන්න පටන් ගන්නවා. ඒක තමයි හීනවනාන්තික ඵලදාව කියලා කියන්නේ. පුතේ මේ විචල්්‍ය සාධක එන්න වැඩි කරනකොට අර ඵලදාව පළවෙනි අවස්ථාවේදී වැඩි වෙන නිසා තමයි මේ පිරිවැය වක්‍ර එන්න අඩු වෙලා තියෙන්නේ. බලන්න මේ AVC හෝ AC හෝ MC හෝ මේ හැම එකක්ම පළවෙනි අවස්ථාවේදී එන්න අඩු වෙලා තියෙනවා. මේ එක් නිෂ්පාදන මට්ටමේදී මොකද වෙලා තියෙන්නේ? විචල්්‍ය සාධක වැඩි කරනකොට මේ එක් අවස්ථාවේදී එකකට දාලා පිරිවැය එන්න අඩු වෙලා තියෙනවා. ඒ හීනවනාන්තික ඵලදායීතාවයේදී පළමු අදියරේදී නිෂ්පාදනය කියන්නේ විචල්්‍ය සාධක වැඩි කරනකොට නිෂ්පාදනය වැඩි වෙන නිසා තමයි. ඊට පස්සේ දන්නවා එක්තරා අවස්ථාවකට පස්සේ ඵලදාව අඩු වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ කාර්යක්ෂමතාවය අඩු වෙනවා. අන්න එතකොට මේ පිරිවැය වක්‍ර නැවත ඉහළ නැගීමට පටන් ගන්නවා. තවදුරටත් විචල්්‍ය සාධක වැඩි කරනකොට පිරිවැය වක්‍ර ටික ඉහළ නැගීමට පටන් ගන්නවා. ඒ නිසා හීනවනාන්තික ඵලදායීතාවය සහ කෙටි කාලීන පිරිවැය වක්‍ර අතරත් සම්බන්ධතාවයක් තිබෙනවා. හීනවනාන්තික ඵලදා න්‍යායෙන් නිෂ්පාදන ප්‍රමාණයන්ගෙන් පිළිඹු කළද හීනවනාන්තික ඵලදා න්‍යාය නිෂ්පාදන ප්‍රමාණයන්ගෙන් පිළිඹු කළද එයට කෙටි කාලීන සාමාන්‍ය පිරිවැය සහ කෙටි කාලීන ආන්තික පිරිවැයත් සමග ඍජු සම්බන්ධතාවයක් ඇත. නිෂ්පාදන සම්පත් සඳහා මුදල් වැය වන අතර නිමෙවුමේ සාමාන්‍ය සහ ආන්තික පිරිවැය තීරණය වනු ලබන්නේ අවශ්‍ය නිමෙවුම නිෂ්පාදනය කර ගැනීම සඳහා අවශ්‍ය වන නිෂ්පාදන සම්පත් ප්‍රමාණය මතයි. ඵලදායීතා කාර්යක්ෂමතාවය සහ ඒකකයක පිරිවැය එකිනෙකට අනුරූපී ආදර්ශයක් වේ. බලන්න ඵලදායීතා කාර්යක්ෂමතාවය වර්ධනය වෙනකොට ඵලදායීතා කාර්යක්ෂමතාවය පළවෙනි විචල්්‍ය සාධක කීපයේදී වර්ධනය වෙනකොට ඒකකයක පිරිවැය අඩු වෙනවා. ඒ කියන්නේ ඒකකයක පිරිවැය පහළට යනවා. ඵලදායීතා කාර්යක්ෂමතාවය හීන වෙනකොට තවදුරටත් විචල්්‍ය සාධක වැඩි කරනකොට අපි දන්නවා ඵලදායීතා කාර්යක්ෂමතාවය අඩු වෙනවා කියලා. එතකොට ඒකකයක විචල්්‍ය පිරිවැය ඉහළ යාමට හේතු වෙනවා. හීනවනාන්තික ඵලදා න්‍යාය කෙටි කාලයේදී ඵලදායීතා කාර්යක්ෂමතාවය ආරම්භයේදී වැඩි වන බවත් පසුවේ ක්‍රමයෙන් හීන වන බවත් ඉතා හරවත් ලෙස ප්‍රකාශ කරයි. කෙටි කාලීන පිරිවැය වක්‍ර ව්‍යුත්පන්න වනුයේ ආන්තික නිෂ්පාදිත සහ සාමාන්‍ය නිෂ්පාදන දත්ත මගිනි. ආන්තික පිරිවැය වක්‍රය සහ සාමාන්‍ය විචල්්‍ය පිරිවැය වක්‍රය ආන්තික නිෂ්පාදිත හා සාමාන්‍ය නිෂ්පාදිත දත්තයන් ප්‍රතිලෝම ආකාරයට සැකසීමෙන් ලබාගත හැකිය. ඔයා මතක තියාගන්න ඕනේ මේ කෙටි කාලීන පිරිවැය වක්‍රවලට මේ හැඩයටත් හේතුව මොකක් කියලාද? හීනවනාන්තික ඵලදායීතා න්‍යාය කියලා. දිගු කාලීන නිෂ්පාදන පිරිවැය. දැන් මම කියවන නිෂ්පාදන පිරිවැය පටන් ගන්නකොටම නිෂ්පාදන පිරිවැය කොටස් දෙකක් තියෙනවා. කෙටි කාලීන නිෂ්පාදන පිරිවැය සහ දිගු කාලීන නිෂ්පාදන පිරිවැය කියලා. ඒතර කෙටි කාලීන නිෂ්පාදන පිරිවැයදී අපි දන්නවා කෙටි කාලයේදී අර සාධක වර්ග දෙකක් තියෙන නිසා
ස්ථාවර සාධක තියෙන නිසා කෙටි කාලයේදී ස්ථාවර පිරිවැයක් තියෙනවා. විචල්්‍ය සාධක තියෙන නිසා විචල්්‍ය පිරිවැයක් තියෙනවා. හැබැයි දික් කාලයේදී සියලුම සාධක විචල්්‍ය බවට පත් වෙනවනේ. එහෙනම් දික් කාලයේදී තියෙන මොන පිරිවැය විතරද? විචල්්‍ය පිරිවැය පමණයි. එහෙනම් දික් කාලයේදී ස්ථාවර පිරිවැයක් දකින්න වෙන්නේ නැහැ. ඒ නිසා දිගු කාලයේදී අපිට හම්බ වෙන්නේ දික් කාලන විචල්්‍ය පිරිවැය විතරයි. අපිට ඒක කියන්න පුළුවන්. ඒක දිගු කාලීන මුළු පිරිවැයට සමානයි. දික් කාලන විචල්්‍ය පිරිවැය දික් කාලන මුළු පිරිවැයට සමානයි. ඒ ස්ථාවර පිරිවැයක් හම්බෙන්නේ නැති නිසා. දිගු කාලය අනුව විචල්්‍ය සාධක වලට අමතරව යන්ත්‍ර ගොඩනැගිලි වැනි ස්ථාවර සාධකද වෙනස් කරමින් නෙමෙවම ඉහළ නංවාගත හැකි කාලයයි. එබැවින් දිගු කාලයේදී සියලු යෙදවුම් විචල්්‍ය සාධක බවට පත් වේ. එම නිසා දිගු කාලයේදී දැක්ගත හැකි වන්නේ දිගු කාලීන විචල්්‍ය පිරිවැය පමණි. දිගු කාලීන විචල්්‍ය පිරිවැය පමණි. right? එතකොට පුතේ දිගු කාලීන මුළු පිරිවැය වක්‍රය ගත්තොත් හරි? දිගු කාලීන මුළු පිරිවැය වක්‍රය ගත්තොත් මූල ලක්ෂයෙන් තමයි ආරම්භ වෙන්නේ. ස්ථාවර පිරිවැයක් නැහැනේ. සම්පූර්ණ විචල්්‍ය පිරිවැයක් තියෙන්නේ. ඒතර විචල්්‍ය පිරිවැය අපි දන්නවා බිඳුව බිඳුව නැත්තම් මූල ලක්ෂයෙන් ආරම්භ වෙන්නේ. මූල ලක්ෂයෙන් ආරම්භ වෙලා ඉහළට යනවා. ඒ නිසා දිගු කාලීන long run total cost කිව්වත් එකයි long run variable cost. දිගු කාලීන මුළු පිරිවැය කිව්වත් එකයි දිගු කාලීන විචල්්‍ය පිරිවැය කිව්වත් එකයි. හරි? ඊළඟට දිගු කාලීන සාමාන්‍ය පිරිවැය. ඒ කියන්නේ දිගු කාලීන මුළු පිරිවැය. හරි? දිගු කාලීන මුළු පිරිවැය ඒකක එකකට අදාළ වන ප්‍රමාණයට අපි කියනවා දිගු කාලීන සාමාන්‍ය පිරිවැය කියලා. හරි? ඒකක එකකට අදාළ වන ප්‍රමාණයට අපි කියනවා දිගු කාලීන සාමාන්‍ය පිරිවැය කියලා. දිගු කාලීන සාමාන්‍ය පිරිවැය වක්‍රය ගත්තට පස්සේ පැතලි U වකුරක හැඩයට සමානයි. හරි? පැතලි U වකුරක හැඩයකට සමානයි. එතකොට අර කෙටි කාලයේදී මේ පිරිවැය වක්‍රවල හැඩයට හේතුව හීනවනාන්තික ඵලදායීතාවය වගේම දිගු කාලයේදී පිරිවැය වක්‍රවලට හේතුව වෙන්නේ මොන න්‍යායද? පරිමාණානුකූල ඵල න්‍යාය. අපි දන්නවා පරිමාණානුකූල ඵල වර්ග 3ක් තියෙනවනේ. ඒ නිසා මේ දිගු කාලීන සාමාන්‍ය පිරිවැය වක්‍රය තුලින් මේ පරිමාණානුකූල ඵල වර්ග 3ම හඳුනා ගන්න පුළුවන්. අපි දන්නවා පරිමාණ ඒ කියන්නේ වැඩෙන පරිමාණානුකූල ඵල ක්‍රියාත්මක කරනකොට දිගු කාලීන සාමාන්‍ය පිරිවැය අඩු වෙනවා. එහෙනම් පළවෙනි අවස්ථාවේදී මේ දිගු කාලීන සාමාන්‍ය පිරිවැය අඩු වෙන. එහෙනම් මෙන්න මේ කොටස අපි කියනවා වැඩෙන පරිමාණානුකූල ඵල කියලා. ස්ථාවර පරිමාණානුකූල ඵල ක්‍රියාත්මක කරනකොට දිගු කාලීන සාමාන්‍ය පිරිවැය වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් මේ කොටස ස්ථාවර පරිමාණානුකූල ඵල පවතින අවස්ථාව. ඒ වගේම හීනවන පරිමාණානුකූල ඵල ක්‍රියාත්මක කරනකොට අපි දන්නවා ඒකක පිරිවැය එන්න වැඩි වෙනවා. එහෙනම් මේ කොටස හීනවන ඵල තමයි මෙතනින් පෙන්නන්නේ. එහෙනම් මේ දිගු කාලීන සාමාන්‍ය පිරිවැය වක්‍ර. හරි? දිගු කාලීන සාමාන්‍ය පිරිවැය වක්‍ර මගින් අපිට පුළුවන් පෙන්වන්න මොනවාද? පරිමාණානුකූල ඵල වර්ග 3 පෙන්වීමේ හැකියාවක් තිබෙනවා. නිෂ්පාදන ආයතනයක කෙටි කාලීන සාමාන්‍ය පිරිවැය වක්‍රයේ හැඩය තීරණය වීමට හේනවන ඵල නීතිය බලපාන්නාseම දිගු කාලීන සාමාන්‍ය පිරිවැය වක්‍රයේ හැඩය තීරණය වන්නේ පරිමාණානුකූල ඵල නීතිය මතයි. පරිමාණානුකූල ඵල නීතිය අනුව ආයතනයක පරිමාණානුකූල ඵල වැඩෙන ස්ථාවර සහ අඩුවන කොටස් තුනයි. වැඩෙන පරිමාණානුකූල ඵල ක්‍රියාත්මක කරන විට ආයතනයේ දිගු කාලීන සාමාන්‍ය පිරිවැය ක්‍රමයෙන් අඩුවීමද ස්ථාවර පරිමාණානුකූල ඵල ක්‍රියාත්මක වෙනකොට ආයතනයේ දිගු කාලීන සාමාන්‍ය පිරිවැය නොවෙනස්ව පැවතීමද අඩුවන පරිමාණානුකූල ඵල ක්‍රියාත්මක කරන විට සාමාන්‍ය පිරිවැය වක්‍රයේ ක්‍රමයෙන් වැඩිවීමද සිදුවේ. එබැවින් ආයතනයක දිගු කාලීන සාමාන්‍ය පිරිවැය වක්‍රය පහත දැක්වෙන පරිදි පැතිලි U අක්ෂරයක හැඩයෙන් පෙන්වුම් කළ හැක. එහෙනම් අර කෙටි කාලීන සාමාන්‍ය පිරිවැය වක්‍රය ටිකක් ගැඹුරු U අකුරක්නේ. හැබැයි දිගු කාලීන සාමාන්‍ය පිරිවැය වක්‍රය පැතිලි U අකුරක හැඩයක් තමයි පෙන්වන්නේ. ඒ වගේ මතක තියාගන්න පුතේ මේ මේ දිගු කාලීන සාමාන්‍ය පිරිවැය වක්‍රය හැදිලා තියෙන්නේ කෙටි කාලීන පිරිවැය වක්‍රවල අවම ලක්ෂ හරහා. හරි? ඒ නිසා මේ යම්කිසි ආයතනයක් දිගු කාලයේදී ඒ කියන්නේ එක් නිෂ්පාදන ප්‍රමාණය මත යම්කිසි ආයතනයකට ලබා ගන්න පුළුවන් අඩුම පිරිවැය තමයි මෙතනින් පෙන්වන්නේ. මෙතනින් පල්ලෑට තව ඒ ආයතන නිෂ්පාදන පිරිවැය අඩු කර ගැනීමේ හැකියාවක් නැහැ. යම් යම් නිෂ්පාදන ධාරිතා මට්ටම අනුව ලබා ගන්න පුළුවන් අඩුම පිරිවැය තමයි මේ වක්‍රයෙන් පෙන්වුම් කරන්නේ. ආයතනයේ කෙටි කාලීන සාමාන්‍ය පිරිවැය වක්‍රවල අවම ලක්ෂ යොදාගෙන
දික්කාලන සාමාන්‍ය පිරිවැය වක්‍ර නිර්මාණය වන නිසා කෙටි කාලන සාමාන්‍ය පිරිවැය වක්‍රයක් දික්කාලන සාමාන්‍ය පිරිවැය වක්‍රයට පහළින් ගමන් නොකරයි. එසේම දික්කාලන සාමාන්‍ය පිරිවැය වක්‍රයේ සෑම ලක්ෂයකින්ම ඊට අදාළව ලබාගත හැකි අවම සාමාන්‍ය පිරිවැය පෙන්වනවා. හරි. right. එහෙනම් ඊළඟට යනවා දිගු කාලීන මුළු පිරිවැය වක්‍රයට දික්කාලන මුළු පිරිවැය ගත්තොත් මුල් ලක්ෂයෙන් පටන් අරන් ඉහළට විහිදෙනවා. දික්කාලන මුළු පිරිවැය long run total cost LRTC දික්කාලයේදී ස්ථාවර පිරිවැයක් දැක්ගත නොහැකි නිසා දික්කාලන මුළු පිරිවැය මුළු වලින්ම විචල්්‍ය පිරිවැයන් සෑදී ඇත. කෙටි කාලන මුළු පිරිවැය වක්‍රය මෙන් නොව දික්කාලන මුළු පිරිවැය වක්‍රය ආරම්භ වන්නේ මූල ලක්ෂයෙනි. දික්කාලන මුළු පිරිවැය වක්‍රය දික්කාලයේදී ආයතනය ලබන පරිමාණානුකූල පිරිවැසුම් නිසා අඩුවන වේගයකින් ඉහළ නැග නොපිරිවැසුම්. හරි. පොඩි මිස්ටේක් එකක් එතන තියෙනවා හදාගන්න. නොපිරිවැසුම් ආරම්භ වන අවස්ථාවේ සිට වැඩි වන වේගයකින් ඉහළ නැගීමට පටන් ගනී. හරි. එහෙනම් දික්කාලන පිරිවැය වක්‍රත් අපි කතා කළ අවසానයි. මේ කොටසේදී අපි සම්පූර්ණ නිෂ්පාදන පිරිවැය කෙටි කාලය සහ දික් කාලයට දාලා නිෂ්පාදන පිරිවැය වර්ග කතා කරා.